හායි යාළුවනේ මම ෆික්‍රි ඉස්මායිල් Microsoft MVP Developer Technologies වලට මේ වීඩියෝ එකකින් අපි එදා නවත්තපු තැන ඉඳන් පටන් ගමු. දැන් කලින් වීඩියෝ වල ඔයගලන්ට කරගන්න බැරි වෙච්ච අය කවුරු හරි ඉන්නවනම් ඒ කියන්නේ මිස් වෙච්ච අය කෙනෙක් ඉන්නවනම් කෝඩ් එක ලියා ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් මම කෝඩ් එක GitHub එකේ දාලා තිනවා. අපි ඒ step 3 එකේ ඉඳන් පටන් ගන්න විදිහ මම පෙන්නන්නම්. ඊට ඉස්සෙල්ලා අපි intro එක බලලා ඉමු. එක මෙහෙමයි අපි පටන් ගන්න. අපි මුලින්ම මෙන්න මේ ලොකේෂන් එකට කියන්නේ අපිට යන්න ඕනේ මෙන්න මෙතනට. ඒ කියන්නේ github.com/task API. මේකනේ අපේ task එක තිබ්බ තැන. එතනට ගියා. එතනට ගිහිල්ලා මම URL එක description එකේ දාන්නම්. එතකොට එතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න ඕන තැන තමයි දැන් මගේ කෝඩ් එක මෙතන තියෙනවනේ. මේ කෝඩ් එක තියෙන තැන මෙන්න මේ අතනට ගිහිල්ලා කෝඩ් ගිහිල්ලා මෙන්න මෙතන මේ තියෙන https කියලා තියෙනවා. මෙන්න මේ option එක copy කරගන්න. මේක copy කරගන්න පුළුවන්. මේක copy කරාට පස්සේ මම Visual Studio open කරලා ඊට පස්සේ යන්න මෙතන මේ තියෙන clone a repository ඒක click කරනවා. clone a repository කියලා click කරලා මම මෙතනින් paste කරගන්න මම අර copy කරගත්ත git address එක. දැන් බලන්න මෙන්න මෙතන යා හදලා තියෙනවා. ඊට පස්සේ මෙයා මේකෙන් ගානට path එකකුත් දාගෙන තියෙනවා. ඔයගලන්ට කැමති තැනක මේ path එක දාගන්න පුළුවන්. මේකේ තියෙන විදිහෙන් නම් මෙන්න මේ folder එකේ fikri කියන එකේ source repos task API කියලා ඔයගලන්ට කැමති තැනක මේක දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟට කරන්න තියෙන්නේ clone කියන බටන් එක click කරන්න. clone කියන එක click කරාට පස්සේ දැන් Visual Studio open වෙලා දැන් මෙන්න මේ clone වෙනවා code එක. කියන්නේ දැන් අපි නවත්තපු තැන ඉඳන් යනවා නම්. දැන් solution එක clone වෙලා ඉවරයි. clone වෙලා ඉවරයි. ඊට පස්සේ බලන්න ඊළඟට කරන වැඩේ මෙයාට ඕන dependencies ටික මෙතන තියෙනවා පොඩි icon එකක් පේනවනේ දැන් මේ icon එක. මෙන්න මේ icon එක මේ. ඒ කියන්නේ warning එකක් තියෙන තාම dependencies ටික install වෙනවා. ඒ install වෙන්න හින්දා තමයි එහෙම install වුණාට පස්සේ icon එක එතනින් අයින් වෙනවා. දැන් ඔයගොල්ලෝ මේ clone කරගත්ත project එකේ තව එක වැඩක් කරන් තියෙනවා මෙන්න මෙහෙම වැඩක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙතනට ගිහිල්ලා team explorer ගිහිල්ලා ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මෙහෙම එකක්. ඒකේ තියෙනවා බලන්න git repository කියලා select කරාම මෙන්න මෙතන තියෙනවා master කියලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මේ step 3 කියලා branch එකක් තියෙනවා පේනවද? කියන්නේ මෙතන ගිහිල්ලා බැලුවාම පේනවා මේ step 3 කියලා branch එක තියෙනවා. මේ branch එක තමයි අපි මේ branch එකට තමයි අපි move කරගන්න. එතකොට මේක කොහොමද කරන්නේ? මෙතනට මේ branch එක select කරා. මෙතනට right mouse click කරලා check out කියලා ක්ලියර්. එතකොට check out කිව්වහම මෙන්න මේ branch එකේ තමයි තියෙන්නේ. දැන් අපි ඉන්නේ මෙන්න මේ branch එකේ. step 3 කියන branch එකේ. පේනවනේ? එතකොට එහෙම තමයි දැන් අපි ඊළඟ පාඩම් වලට යනකොට දැන් ඒක අපිට බලා ගන්න පුළුවන් තව තැනක් තමයි මෙන්න මේ හරිය. මෙන්න මෙතන බලන්න Visual Studio වල ගියාම මෙන්න මේ යට හරිය පෙන්නනවා. හරි branch එකේ ඉන්නවා නම් මෙන්න මෙතන. මේ step 3 කියලා පෙන්නනවා. එක තව ටිකක් මෙහෙම කරලා බලමු මේ තියෙන්නේ. මෙතන step 3 කියලා පෙන්නනවා මෙන්න මේ විදියට. හරි. ඊට පස්සේ අපිට පුළුවන් අර normal අපි දැන් වැඩ කරගෙන යන්න. අපි ඊට පස්සේ බලමු කොහොමද මේ පාඩම ඉතුරු ටික යන්නේ කියලා. හරි. දැන් ඉඳන් අපි නවත්තපු තැන මෙතන අපි API එකක් හැදුවා. ඒ වගේම මෙතන models කියලා අපි එළියෙන් තියාගත්තා. ඊට පස්සේ controller එක වෙනම තියෙනවා. දැන් services කියලා වෙනම තියෙනවා. දැන් අද අපි තව එක step එකක් ගෙමු. මෙන්න මේ models කියන එකයි services කියන එකයි කෙලින්ම මේ project එකෙන් එළියට ගමු. ඒකට හේතුව තමයි දැන් වචනයක් අපි සාමාන්‍යයෙන් use කරන මේකට අපි කියනවා separation of concerns කියලා. ඒ කියන්නේ API එකේ concern එක වෙන්න ඕනේ API එකේ වැඩේ. කියන්නේ request response handling කරන එක තමයි යාගේ වැඩේ වෙන්නේ. ඒ කියන්නේ කවුරු හරි මට to do එකක් ඉල්ලුවොත් ඒකට response එකක් අරගන්නවා. ඒ request එක දෙනවා. හැබැයි දැන් මේක ඇතුලේ බලන්න තව වැඩ දෙකක් තියෙනවා. මෙයා services කියලා එකක් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ models කියලා එකක් තියාගෙන ඉන්නවා. මම මේ දෙන්නවත් එළියට ගන්න හදන්නේ දැන්. ඒක මෙහෙමයි කරන්නේ. පළවෙනි step එක අපි මුලින්ම කියලා කරන්න තියෙන්නේ මෙතන මේ solution එක. මෙතන solution එක තියෙනවා. එතනට ගිහලා right mouse click කරලා ඉවරලා මෙතනින් මම කියනවා add new project. හරි add new project කියලා ගිහිල්ලා එන්නේ එහෙමයි add new කොහොමද කරන්නේ? right mouse click කරා add new project. project කියලා ඉවරලා මම මෙතනින් select කරගන්න මෙන්න මෙතන class library. මේ නැත්තම් මේක තිබ්බේ නැත්තම් අපිට ඕන search කරලා ගන්න පුළුවන් class library කියලා search කරාම මෙතනට එනවා. මේ class library එක මතක තියාගන්න අපි select කරගන්න ඕනේ මෙන්න මෙයාව. ඒ කියන්නේ project creating class library targets .NET standard or .NET Core. මේක විශේෂයෙන් select කරන එකට හේතුව තමයි cross platform support එක. මේ Android Linux මේ ඕන එකකට මේ library එක use කරන්න පුළුවන්. හරි මම ඊට පස්සේ next කියලා යනවා. next කියලා බලන්න මේකේ නම. සාමාන්‍යයෙන් මේකේ නම දෙනකොට අපිට කෙලින්ම නම දෙන්නත් පුළුවන් services කියලා. නැත්නම් මම නම් කරන්නේ solution එකේ නම. ඒ කියන්නේ task API නේ අපි solution එකේ නම. dot ඊට පස්සේ මම දෙනවා models කියලා එකක්. මෙන්න එක project එකක්. next .NET 5 select කරනවා create. දැන් ඒක create වුණා. ඒකෙම තියමු අපි.
ඊළඟට ආපස්සට සොලියුෂන් එකට ගියා right mouse click කරා add new project දැන් අර කලින් select කරපු class library එකම තියෙනවා ඒ කියන්නේ අර කලින් අපි අන්තිම select කරපු එක next මේකේ නම මම දානවා task API අර විදියමයි task API.services කියලා මේක next කරගන්නවා දැන් අපව create දැන් මම මේකේ projects දෙකක් තව ඇදුනා එකක් ඇවිල්ලා models වලට අනිත් එක ඇවිල්ලා අපේ services වලට මම කරන්නේ මුලින්ම මේ class එක default හදිච්ච එක delete කරනවා ඒකත් අයින් කරා ඊට පස්සේ මෙන්න මේ class එකත් delete කරනවා ඒකත් අයින් කරා හරි දැන් දෙකම අයින් කරා අයින් කළේ වල මුලින් models වලට ගිහලා මේ model folder එක ඇතුළේ තියෙන මෙන්න මේ දෙන්නව select කරනවා select කරලා drag කරලා ඉවරලා මෙන්න මේකට දා ගන්නවා models එක ඇතුළට ඒක හරි දැන් මට මේ දෙන්න ඕනේ නැහැ මේක delete කරා ඕකේ හරි ඊට පස්සේ model directory එකත් මට වැඩක් නැහැ ඒකත් අයින් කරනවා ඊට පස්සේ services එකකට ඒ විදියමයි to do services කියලා select කරා ආපහු මේක drag කරලා අරන් මෙතන තියෙනවා තිබ්බට පස්සේ මෙතන services එක directory පිටින්ම අයින් කරලා දානවා ඕකේ ඔන්න මේ දෙකම අයින් වුණා දැන් බලන්න project එක තියෙන විදිය දැන් මේක separate කරා අපි මේකේ අපේ solution එක තියෙනවා task API කියලා තියෙනවා අපේ front end එකේ කියන්නේ API එක ඊට පස්සේ තියෙන ඒකට ඕන කරන models ටික ඊට පස්සේ services ටික දැන් කොහොමද මේක වෙන්නේ අපි ඊළඟට බලමු මේක කොහොමද connect කරගන්නේ කියලා හරි දැන් අපි මේ ටික වෙන් කරගත්තා බලන්න දැන් මෙතන errors ටිකක් පෙන්වනවා අපි ඒ ටික හදාගන්න හැටි බලමු ඊළඟට දැන් මේකේ තියෙන ප්‍රශ්නේ මෙහෙමයි පළවෙනියට බලන්න මේ task API එකට මේ දෙන්නම dependencies ඒ කියන්නේ models උත් dependencies services උත් dependency එකක් ඒතකොට එහෙම හරියන්නේ නැහැ මට ඇත්තටම මට ඕනේ මේ service කියන එක විතරක් dependency එකක් කරගත්තම ඇති හේතුව තමයි ඒ service එක විතරයි මෙයාගේ concern එක තියෙන්නේ මොකද මෙයා access කරන මේ service එක තමයි service එකෙන් තමයි මේ model එක access කරන්න ඕනේ පළවෙනි step එක අපි services එකට ගිහින් බලමු services එක to do services කියලා double click කරාම දැන් බලන්න මේකෙත් දැන් මෙතන තියෙනවා මේ අන්න ආවෙදින් මේ errors පෙන්නනවා ඒකට හේතුව තමයි දැන් මෙයා දන්නේ නැහැ මේ to do එක කොහෙද තියෙන්නේ කියලා ඒක හදාගන්න මෙහෙමයි first step එක මෙන්න මේ dependencies වලට ගිහිල්ලා තියෙන්නේ මේ dependencies වලට ගිහලා right mouse click කරලා add project reference කියලා select කරන්න ඕනේ. කොහොමද කරන්නේ? right mouse click කරලා add project reference ඊට පස්සේ මම මෙතන models කියන එක select කරනවා. okay. දැන් මම මොකද වෙන්නේ කියලා. අන්න අර ටික ඔක්කොම අයින් වුණා. දැන් එතන ප්‍රශ්න විසඳුණා. හරි? ඒක හරි. දැන් අපි වෙන නමක් දීලා තිබුණා. අපි නම rename කරනවා. දැන් මම අර ගැළපෙන විදිහට නම් ගත්තේ ඒකයි. ඒක ටක් කරලා මේ වගේ ලොකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ මේ වගේ. මේකට කියන අපි refactoring කියලා. හරි? ඊළඟ එක දැන් models එකට ගිහින් බලන්න. දැන් model එකේ තියෙන to do statuses කියලා තියෙනවා. දැන් මේකේ ප්‍රශ්නයක් නැහැ. මේ ටික ඕකේ. දැන් ආපහු මෙතනට ගිහින් බැලුවා. මෙතනට ගිහින් බැලුවා මෙයාගේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ගිහලා මම බලනවා මගේ control එක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. අන්න ප්‍රශ්නයක් තියෙනවා. මොකද මට models ටිකක් මම මේකට අරන් තියෙනවා. ඇත්තටම මට models කියන එක වැඩක් නැහැ. මම මේක අයින් කරලා දානවා. මට ඕනේ services කියන එක විතරයි මෙයාගේ dependency එකක් තියාගන්න. ආපහු සරයක් මම අර විදිහටම dependencies වලට ගියා. right mouse click කරා add project reference කියා services select කරා okay කිව්වා දැන් මොකද වෙන්නේ කියලා බලමු අන්න ඒකත් හරි දැන් ආපුවා මේක අපි එකපාරක් save කරගමු save කරලා execute කරලා බලමු අපේ කලින් වැඩ කරපු ටික ඔක්කොම මේ විදිහටම වැඩ කරනවාද කියලා දැන් අපේ documentation එක load වුණා අපි click කරලා බලමු try out මම මේකට id එකක් දීලා බලන්න to execute දැන් කිසි ප්‍රශ්නයක් නැතුව එක වැඩ මෙතන මෙතන ඒක ලස්සනට වැඩ කරනවා ඒ ගැන අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක හරි. ඊට පස්සේ අපි බලමු මෙතන curl එක copy කළා. copy කරලා ගිහලා මම මෙතන මගේ terminal එක open කළා. හරි. terminal එක open කරලා right mouse click කරලා save කරා. ඊට පස්සේ මෙතන ගිහලා මම මෙයාව අයින් කරලා enter කරලා බලනවා. අන්න ඔක්කොම to do ටික ඉන්නේ. ඒ කියන්නේ මගේ app එක දැන් කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ. හරි. කියන්නේ මගේ මේ refactoring එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ app එක වැඩ. තව විදිහක් තියෙනවා මේක test කරන්න අපි unit testing කියලා කියනවා ඒකට. ඒ කියන්නේ මේ වගේ refactoring එකක් කරොත් අපේ test එකක් හරි fail වුණොත් අපි ඊළඟ ඒවා fix කරන්න පුළුවන්. අපි unit testing වල ඉස්සරහදී බලමු. ඉස්සරහ පාඩම් වලදී දැනට අපි මේ API එක හදාගමු. දැන් මේ architecture එකට කියනවා layered architecture එකක් කියලා. ඒ කියන්නේ layers තියෙන්නේ. මගේ API එකට layer එකක් තියෙනවා. ඒ layer එකකින් services කියන layer එක access කරනවා. services කියන layer එකෙන් models කියලා access කරනවා. මේ model වලට කිසි සම්බන්ධයක් නැහැ API එකට. හැබැයි services කියන එකට model එක සම්බන්ධයක් තියෙනවා. හැබැයි මෙතන services එක සම්බන්ධ තියෙන්නේ API එකට විතරයි. මම තව එක ස්ටෙප් එකක් ඉස්සරහට යනවා. මම මේකට පොඩි පැටර්න් එකක් ඔයගලන්ට කියලා දෙන්නම්. මේක ඊට පස්සේ අපි මේ පැටර්න් එක තමයි අපිට ලේසි ඊළඟ ස්ටෙප්ස් වලට යන්නේ. ඒ කියන්නේ database එකක් මේකට කනෙක්ට් කරනකොට හරි ලේසි ඊළඟ පාඩමේදී මම එක කියනවා.
දැනට බලමු මේ පැටර්න් එක හදාගන්න. මේකට අපි කියනවා රිපෝසිටරි පැටර්න් කියලා. රිපෝසිටරි එකක් කියලා කියන්නේ අපි ගාව මොකක් හරි ගබඩාවක් තියෙනවා කියලා හිතන්න. ඒ ගබඩාවෙන් අපි ඉල්ලනවා. මට මේක දෙන්න. එතකොට අපි හිතමු දැන් මක් ගාව තියෙනවා කියමු මොකක් හරි සර්විස් එකක් තියෙනවා. මේ සර්විස් එකෙන් මට ඕනේ මේ to do සර්විස් එක දෙන්න කියනවා. to do සර්විස් එක විදිය තීරණය කරන්නේ අපි ඉම්ප්ලිමන්ට් කරන විදියට. අපි සාමාන්‍යයෙන් මේ මුලින්ම ෆස්ට් ස්ටෙප් එක ඇරෙට මම එකට කියනවා මේකට අපි යූස් කරනවා ඉන්ටර්ෆේසස් කියලා ටර්ම් එකක්. මේක ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ් ටර්ම් එකක්. ඒ කියන්නේ ඉන්හෙරිටන්ස් කියන එක කියන්නේ ඒ කියන්නේ අපි ඉන්ටර්ෆේස් එකක් හදනවා. ඉන්ටර්ෆේස් එකක් කියලා කියන්නේ හරියට නිකන් ස්කෙලටන් එකක් වගේ. නිකන් හිතන්න අපි ගාව වෙස් මූණක් හදන්න අච්චුවක් තියෙනවා. ඒ අච්චුව පාවිච්චි කරලා වෙස් මූණ හදලා අපිට ඕන ඕන පාටවල් එක එක හැඩතල අරගන්න. ඒ කියන්නේ එක අච්චුවෙන් ඕන තරම් වෙස් මූණ හදන්න පුළුවන්. ඒ જાති අච්චුවක් හදාගන්න එකට තමයි අපි ඉන්ටර්ෆේස් එකක් කියලා කියන්නේ. අපි දැන් බලමු මේකට රිපෝසිටරි පැටර්න් එක යූස් කරන්න අපි පොඩි ඉන්ටර්ෆේස් එකක් හදාගමු මේ වැඩේට. ඒ ඉන්ටර්ෆේස් එක ඉම්ප්ලිමන්ට් කරාම තමයි මෙන්න මේ හાર્ඩ් කෝඩ් කරපු data ටික එන්නේ. අපි ඒ වගේම අපිට ඕන නම් පුළුවන් මේ ඉන්ටර්ෆේස් එක ඉම්ප්ලිමන්ට් කරලා හાર્ඩ් කෝඩ් එකක් වෙනුවට database එකට දාන්න. එතකොට අපිට තියෙනවා දැන් මේක වෙනස් කරන්න විතරයි තියෙන්නේ. ඒකට මම ඊළඟ තව එක ස්ටෙප් එකක් පෙන්නනවා මේකේ dependency injection කියන එකත්. අපි මුලින්ම ඉන්ටර්ෆේස් එක හදාගන්නට බලමු. ඊට පස්සේ dependency injection කියන්නේ මොකක්ද කියලා බලමු. හරි අපි ෆස්ට් ස්ටෙප් එකේදී මේ සර්විසස් එකට ගියා. සර්විස් එකට ගිහලා මම කියනවා right mouse click කරා. ආපහු සෙනක් කර විදිහටම add මම කියනවා new item. item කියලා වෙලා මෙතන templates ටික load වුණා. මම කියනවා code එක ගිහලා කියනවා interface. එතන මේකට මම කියනවා මෙන්න මෙහෙම එකක්. I to do repository. මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේ නම I කියලා කියන්නේ අපි interface කියන එකෙන් අනිත් එක to do repository කියලා කියන්නේ. හරි. ඊට පස්සේ මම මේක add කරනවා. add කරලා පස්සේ මෙතන interface කියලා දිනවා මම මෙයාට කියනවා public interface I to do repository කියලා. ඊට පස්සේ මේකට ඕනේ මොකද? පළවෙනි එක මම මෙන්න මෙයාව to do service එකේ තියෙන මෙන්න මේ all to do's කියන එක මේක type එකම list. මම මේ copy කරලා අරගෙන මගේ interface එකට ගිහිල්ලා මෙතන paste කරනවා. paste කරා මෙච්චරයි මේකේ කරන්න තියෙන්නේ. ඒතකොට to do කියන එක මෙයා හොයනවා කොහෙන්ද එන්න ඕන කියලා මම කියනවා අර control dot එක තිබ්බා. මෙයාව ගන්න කියලා කියන දැන් ඔන්න ඉන්ටර්ෆේස් එක. ඊට පස්සේ මම කියනවා මෙතනද කියලා services වලට කියලා කියනවා හරි. මේ ක්ලාස් එක හදනකොට to do service එක මම මේක එක rename එකක් කරගන්නවා. මේකට ඕන නම් කියනවා දැන් අපි කියමු to do service කියලා. to do service ඊට පස්සේ colon එක තියලා වල කියනවා I to do repository. දැන් මේ repository එක මට ඕන විදිහට implement කර ගන්න පුළුවන්. දැන්ට මම implement කරලා තියෙන hard code කරන්න. මට ඕන නම් තව implementation එකක් ගන්න පුළුවන් database එකෙන් data ගන්න. ඊට පස්සේ තව implementation එකක් ගන්න පුළුවන් ඕන memory එකේ database එකකින් මේවා කරන්න. තවත් ඉස්සරහට ගියොත් මට කියන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ හරි දැන් මම මේ SQL server use කරනවා. implement කරන Oracle වලට. එහෙම නැත්නම් implement කරන MySQL වලට. එහෙමත් ගන්න පුළුවන්. එහෙම අරගෙන හැබැයි ඒකට ඉස්සෙල්ලා අපි වැඩක් කරනවා dependency injection එකක් කියලා එකක් කරනවා. ඒ කියන්නේ මගේ controller එක මෙන්න මේ controller එක මගේ මේ controller එක depend වෙන්නේ කොයි service එකෙන්ද කියලා කියන්න ඕනේ. එතකොට දැනට service එක දැනට මේක මම කෙලින්ම අර concrete class එක. ඒ කියන්නේ අපි කෙලින්ම implement කරපු class එක තමයි දීලා තියෙන්නේ. මට ඕන නම් කිව්වොත් මෙන්න මෙහෙම එකක්. මේ කොටස ඒ කියන්නේ dependency එකක් විදිහට දාගන්න. හැබැයි මම මේ dependency එක inject කරන්නේ මට ඕන එක. එහෙම කියලා හිතමු. දැන් මේක මෙහෙමයි පටන් ගන්නෙ. හරි. ඒක පටන් ගන්නකොට අපි මුලින්ම මේ ක්ලාස් එක හරිනේ මෙතන දැන්. මෙතන to do service එක implement කරලා තියෙන්නේ. මෙන්න මේ all to do's කියන එක implement කරලා තින්නේ. දැන් සරලව dependency injection එක ගිහුවම මෙහෙම දෙයක් වෙන්නේ. අපි හිතමු මගේ application එක dependency එකක් තියෙනවා. මොකක් හරි implementation එකක්. අපි හිතමු මේ to do service එක ගැන හිතමුකෝ. to do service එකේ dependency එකක් තියෙනවා class එකකට. අපි හිතමු දැන්ට අපි hard code කරලා තියෙන class එක. නිකන් හිතන්නකෝ මේක මේ hard code කරපු ටික වෙනස් කරන්න ඕනේ SQL server වලට. ඒ කියන්නේ database එකකින් ගන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? අර class එක සම්පූර්ණයෙන්ම modify කරන්න වෙනවා. class එක විතරක් නෙමෙයි. ඒ class එක use කරලා තියෙන තැන් තියෙනවනේ. ඒ හැම තැනකටම මේ modification එක දාන්න වෙනවා සමහර වෙලාවට. එක්ක දාන්න වෙනවා නැත්තම් දාන්න වෙන බොහෝ දුරට අපි එක තැනක class එකක් වෙනස් කරලා හැම තැනටම දාන්න වෙනවා. හැබැයි dependency injection වලින් එහෙම නෙමෙයි කරන්නේ. අපි කරන්නේ වැඩි dependency එකක් inject කරනවා. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම එකක්. වෙස්මූණක් මං කිව්වේ අර කලින් වෙස්මූණ කතාව. ඒකේ අච්චුව තමයි අපි dependency එකක් විදිහට තියාගන්නේ. එතකොට එවන වෙස්මූණ type එක අනුව මගේ process එකේ කියන functionality එක වෙනස් වෙනවා. අපි හිතමු මං අච්චුව use කරන්න කියලා කියනවා. මං කියන රතු වෙස්මූණක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් නිල් පාට වෙස්මූණක් ගන්න. එහෙම නැත්නම් කළු පාට වෙස්මූණක් ගන්න කියලා. ඒ වගේ
ඒතොර ඒ ගන්න කියන වෙස් මූණ අනුව අර පැත්තෙන් අර data ටික display කරනවා. ඒ කියන්නේ මේ කැටියට ගත්තොත් එහෙම දැනට මම hard code කරලා තියෙන එක ගන්න කියනවා. එහෙම නැත්නම් කියනවා SQL server එක ගන්න කියලා. එතකොට මම මොනවා ගත්තත් අර වෙස් මූණේ අච්චුව වගේ මම මේකට ඉන්ටර්ෆේස් එකක් තමයි ඉන්ජෙක්ට් කරන්නේ. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඒක මෙහෙමයි කරගන්නේ. ෆස්ට් ස්ටෙප් එක තමයි මෙතනදි කියලා මගේ කන්ට්‍රෝල් එකට යනවා. කන්ට්‍රෝල් එකට ගිහිල්ලා කියන මේ කන්ට්‍රෝල් එකේ බලන්න මෙන්න මෙතන. මේකට අපි කියන කන්ට්‍රෝල් එකට තමයි ඩිපෙන්ඩන්සි එක ඉන්ජෙක්ට් කරන්න කියලා. ෆස්ට් ස්ටෙප් එකේදී මම ගන්න සර්විස් එකේ මෙන්න මෙහෙම I to do service. ඒ කියන්නේ I to do service repository කියලා මම කියන underscore repository. නැත්නම් අපි මෙතනට නිකන් මෙහෙම දාමු repository කියලා දානවා. හරි. ඊළඟට දැන් අපිට Visual Studio වලින් ඕන නම් මේක ඉම්ප්ලිමන්ට් කරගන්න පුළුවන්. මෙහෙම තිබ්බොත් මෙයා කියනවා create and assign the repository එහෙම කියලා ගන්නත් පුළුවන්. නැත්නම් අපි මේ repository එක මම දන්නවා. හැබැයි මෙතනට කියලා කියනවා මෙන්න මෙහෙම එකක් ගන්න කියලා. new නෙමෙයි මෙන්න මේ repository එක use කරන්න කියනවා. දැන් වෙන දේ බලන්න. හරි. ඊට පස්සේ මෙතන වෙනස් කරනවා I to do repository කියලා. දැන් ඔන්න බලන්න කෝඩ් එකට වෙන දේ. දැන් අපි මෙතනින් repository කියලා I to do repository කියලා ගත්තා. හැබැයි මේ කෝඩ් එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. දැන් මං ඉන්ජෙක්ට් කරන ඔබ්ජෙක්ට් එක අනුව මෙතනට මං ඉන්ජෙක්ට් කරන ඔබ්ජෙක්ට් එක අනුව මෙන්න මේ හරියට ඉම්ප්ලිමෙන්ටේෂන් එක අනුව මගේ කෝඩ් එක මෙන්න මෙහෙම මේ හරියෙන් වෙන වැඩේ වෙනස් වෙනවා. හරි. ඒක කොහොමද වෙන්නේ? මම මෙතන ඉන්ජෙක්ට් කරොත් එහෙම hard code කරපු අර values ටිකක් දැන් තියෙන එකක්. ඒතකොට ඒකෙන් එන්නේ hard code කරපු value ටික. එහෙම නැත්නම් මම මෙතනින් ඉන්ජෙක්ට් කරොත් එහෙම database එකකින් implement කරපු class එකක්. ඒතකොට ඒකට අනුව තමයි මෙතන වෙනස් වෙන්නේ. දැන් අපි කොහොමද කියලා බලමු. ASP.NET වල මේ ඉන්ජෙක්ට් කරන්නේ කොහොමද කියලා. ඒක මෙහෙමයි වෙන්නේ. දැන් මේ class එක හරි. first step එක මොකද්ද? හරි. දැන් මේක මෙහෙම දානවා. මේක දැම්මම බලන්න මෙයා මෙතන suggestion එකක් කරනවා. ඕනනම් මේක read only modify එකක් විදිහට කරන්න කියලා. අපි ඒකත් එහෙම කරමු. ඊළඟට අපි කරන් තියෙන්නේ මෙහෙමයි. දැන් මේක implementation එක දැන් බලන්න මේ code එකට අපි අත තියන්නේ නැතුව අපිට ඕනනම් පුළුවන් දැන් මොකද්ද? මේ implementation එක අනුව මෙතනට කියලා මේ service එකේ implementation එක අනුව මේක hard code කරපු එකද database එකකින් එන එකද කියලා කියන්න. ඒක කියන්නේ මෙතනදී දැන් අපි මේ to do service කියන එකක් මේ interface එකෙන් හදලා තියෙනවනේ. ඒ කියන්නේ implement කරලා තියෙනවනේ. ඒක inject කරන්නේ මෙතනදී. ආපහු මං යනවා මගේ task API එකේ startup class එකට යනවා. startup class එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා මේ configure services කියන කෑල්ල. ඒ කියන්නේ මේ configure services. එතනදී කියලා කියනවා මෙන්න මෙහෙම කතන්දරයක්. Swagger doc එකෙන් පස්සේ අපි කියමු මොන්න. මං කියන services .add transient. මෙතන බලන්න add transient කියලා තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා add scope කියලා. මෙන්න මෙහෙමයි dependency එකක් inject කරන්නේ. මෙතන කියලා කියනවා අපි කියමු add scope කියලා තව එකක් තියෙනවා. ඒ වගේම තව එකක් තියෙනවා add singleton කියලා. මේ තුනේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ එකක් add singleton ඊට පස්සේ මේක වන් නිකම් පෙන්නන්න services.add ඊට පස්සේ අපි හිතමු scope කියන එක ගමු. scope ඊට පස්සේ තව එකක් තියෙනවා services.add transient. මේක මෙහෙමයි වෙන්නේ. මේකේ කතන්දර තුනක්. හරි. transient කිව්වහම හැමතිස්සෙම අර අපි ඉන්ටර්ෆේස් එකට ඉන්ජෙක්ට් කරන, ඒ කියන්නේ ඉන්ජෙක්ට් කරන ඔබ්ජෙක්ට් එකේ ඉන්ස්ටන්ස් එකක් හැමතිස්සෙම හදනවා. ඒ කියන්නේ කොච්චර රික්වෙස්ට්, ඒ කියන්නේ කීපාරක් ඇක්සස් කරලා හැමතිස්සෙම අලුතෙන් එක එක හදා දෙනවා. හැබැයි ස්කෝප් කිව්වහම වෙන්නේ අපේ එක රික්වෙස්ට් එකට එකයි. දෙවෙනි රික්වෙස්ට් එකේ ආයෙ ඉල්ලුවද අපි තුමු කන්ට්‍රෝල් එක මම එකපාරක් ඉල්ලනවා. අපි තුමු get to do's කියලා ඉල්ලනවා. ඉන්නකොට එකපාරක් අර to do service class එක හැදෙනවා. එහෙම නැත්නම් අපි transient කිව්වොත් කීපාරක් එක, ඒ කියන්නේ හැමතිස්සෙම අලුත් ඔබ්ජෙක්ට් එකක්ම හැදෙන්නේ. මේක රික්වෙස්ට් එකට එකපාරක් හැදෙනවා. මේක කියලා කියනවා මෙතනින් කියන්නේ always a new object is presented කියලා නිකන් කියමු. ඊට පස්සේ මෙතනදි කියලා කියන්නේ new object is created per request. ඒ කියන්නේ request එකට සැරයක් විතරයි මේක හැදෙන්නේ. මේකෙන් වෙන්නේ මුළු application එකටම only one instance for application. ඒ කියන්නේ අපිට ඕන තැනකදී මේක පාවිච්චි කරන්න ඕන තැන් තියෙන ඒ තැන්වලදී අපිට මේක use කරන්න පුළුවන්. මම මේ වැඩේට use කරන මට request එකකට විතරක් එන්න ඕන නිසා මම මෙතන කියනවා add scope කියන එක use කරනවා. ඒක මෙහෙමයි අපි දැන් inject කරන්නේ. inject කරන්නේ මේ විදිහට. අපි මුලින්ම services
dot add scope කියලා මුලින්ම ලියනවා හරි මගේ ඉන්ටර්ෆේස් එකේ. මේක ඇරිය මොකද්ද? I to do repository. හරි දැන් ඒක ගත්තේ නැති හින්දා මම මෙතන control dot තියලා services ටික ගන්නවා. ඊළඟට කියන්න ඕනේ මොකද්ද මගේ implement කරපු class එක කියලා. ඒක මොකද්ද? to do service. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මෙහෙම කළාම මෙතනදී මෙන්න මේ මෙයාගේ ඉන්ටර්ෆේස් එකට implement කරපු class එක inject කරනවා මෙතනදී. ඊට පස්සේ control එකේදී අන්නේ inject කරපු එක මෙන්න මෙතනට දාගන්නවා මේ විදියට. මෙන්න මෙතනට දාගන්නවා. හරි ඒ implement කරපු එක. එතකොට මොකද වෙන්නේ? දැන් මම implement කරලා තියෙන hard code කරපු values ටිකක් ඒකට අනුව මෙන්න මෙතන වෙනස් වෙනවා. මෙතන data ටික. කොහෙන්ද ගත්තේ? startup එකට ගිහිල්ලා වෙලා කියනවා add scope මගේ interface එක implementation එක. දැන් මට නිකන් හරි හිතන්න ඔයගලන්ට දැන් හිතෙන්න පුළුවන් හරි. දැන් මට SQL server එකක් කරන්න ඕන මොකද කරන්නේ? මේ services ඇතුළට ගිහිල්ලා මේ interface එක services ඇතුළට ගිහිල්ලා වෙලා මෙන්න මෙතනදී මෙන්න මේ interface එක මට ඕනම් පුළුවන් මෙන්න මෙයාව implement කරන්න hard code කරපු value එකක් නැතුව SQL server අපි දැන් to do SQL service කියලා එකක් ගත්තයි කියලා ඒකට අනුව ගත්තොත් හරි එතකොට ඒකට අනුව ගත්තොත් මොකද වෙන්නේ? එතකොට මෙතනදී එන්න ඕනේ අර SQL service කියනකොට මෙහි කොහෙවත් වෙනස් කරන්න ඕනේ නැහැ. මේකට තමයි අපි dependency injection කියලා කියන්නේ. හරි අද අපි පාර්ලිමේන්තුවේ වැදගත් දේවල් දෙක තුනක් ඉගෙන ගත්ත. එකක් ඇවිල්ලා කොහොමද repository එකක් හදන්නේ. ඒ වගේම branch එකක් check out කරලා Visual Studio වලින් අපි අපේ code එක දාගන්නේ කොහොමද? ඒ වගේම අපි dependency injection වල basics ටිකක් දැනගත්තා. කොහොමද dependency injection එකක් ASP.NET Core වල කරන්න කියලා. අපි ඊළඟ වීඩියෝ එකේ තව පාඩමකදී හම්බෙමු.